අයිබෝන් අද මම ඔබ අමතන මාතෘකාව ඉතාමත්ම ජාතික වැදගත්කමක් තියෙන මාතෘකාව. ඔබට මේ කතා කරන මාතෘකාව ගැන වැටහීමක් නැති තැන්වල ඍජුවම ප්‍රශ්න කරන්න පුළුවන්. මේ කතා කරන්නේ මේ මොහොත වෙනකොට මෙරටේ නීතියේ ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම අහිමි වෙලා අධිකරණය ජනාධිපතිවරයා හමුවේ දන ගසා ඇති අවස්ථාවක ඔබේ මාතෘ භූමියේ මුහුණ දී ඇති තත්ත්වය. ඔබ දන්නවා පසුගිය ජනාධිපති මැතිවරණයේදී පොහොට්ටුවෙන් ඉදිරිපත් කරපු අපේක්ෂකයා නඩු 35ක චූදිතයෙක් කියලා කිව්වේ අපි නෙවෙයි. ඔහුගේ නීතිඥ අලි සබ්රි. අපරාධ නඩු 35ක චූදිතයෙක් යම් පක්ෂයකින් අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරනකොටම එහෙම කරන්නේ ඇයි? ඔවුන් බය නැතුව දන්නවා මේ රටේ මිනිස්සු ඒ ගැන කිසිම උනන්දුවක් නැහැ. ඔබ දැක්ක රත්නපුර දිස්ත්‍රික්කයේ මරණ දණ්ඩනයට දඬුවම් ලැබූ මිනිමරුමකට දඬුවම් ලැබූ චෝදිතයෙකුත් මේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පත් කළා පමණක් නොවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කානුවට විසි කළා ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගන්නත් කතානායකවරයා අවසර දුන්නා. I particularly wanted to address the Sri Lankan community living abroad. What I'm going to address today is about the case initiated against a corruption case, offense of corruption, allegation of offense of corruption, a matter initiated in the Supreme Court against Mahinda Deshapriya. It was initiated on 18th of August. It is unbelievable. Probably this case could be the most important, a matter of national and public importance. Unfortunately, the print and electronic media, it is very sad, they give no publicity whatsoever about this case. You can see the level of undue interference prevalent all over. මේක අදාහ ගන්න බෑ. දේශප්‍රියට පෙරහිව පවරපු නඩුව මහජනයාගේ අයිතිය රාජ්‍ය නායකයා තෝරා ගැනීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ඇති අයිතිය පැහැර ගැනීම සම්බන්ධ නඩුවක්. ඒක මේ රටේ වැද්දගත්ම මහජනතාවගේ අයිතිය සම්බන්ධයෙන් කතා කරොත් වැද්දගත්ම නඩු නිමිත්තක්. නමුත් පුදුමයි විශ්මය ජනකයි ලංකාවේ කිසිම ජනමාධ්‍යයක් විද්‍යුත් හෝ මුද්‍රිත ජනමාධ්‍ය කිසි දෙයක් මේ ගැන කතා කරේ නැහැ. ඒක තමයි ලෝකේ ඕන රටක දූෂණය ඉහළටම ගියාම වෙන දේ. ප්‍රජාතන්ත්‍රවාදයේ යටපත් වෙනවා. නීති ආධිපත්‍ය යටපත් වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වයට අහිමි වෙනවා. ජනතාවගේ මූලික අයිතිවාසිකම් උන්ට අහිමි වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. You may have questions about this matter. You are invited, you are welcome to ask any question about this case. ඔබට ප්‍රශ්න තියෙනවා නම් ඔබට ඍජුව යොමු කරන්න පුළුවන් මේ වැඩසටහනේදී. මම හැකියතාක් උත්සාහ කරනවා මේක මහජන අයිතිය බලගැන්වීමේ නඩුකරයක්. A matter of, it is a kind of a public interest litigation. Anyone you can ask any question. There is no issue whatsoever. මොකද්ද මේ නඩුකරේ? ඇයි ලංකාවේ කිසි කෙනෙක් මේ ගැන ඔබට කිසිම මාධ්‍යයක් මේ ගැන කිව්වේ නැත්තේ? ඒක තමයි රටේ තත්ත්වය. පොහොට්ටුවෙන්
ගෙනාපු අපේක්ෂකයාගේ තත්ත්වය මම ඔබට කිව්වා. හැබැයි ලංකාවේ නීතිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපතිවරයා පත් කර ගැනීම සඳහා ඇති නීතිය ප්‍රකාරව ද්විත්ව පුරවැසියෙකුට ඡන්දේ ඉල්ලන්නත් බෑ. මේ කතා කරන්නේ 20 වෙනි ව්‍යවස්ථාවට කලින් තිබිච්ච තත්ත්වය, ජනාධිපති මැතිවරණය පැවති අවස්ථාවේදී තිබිච්ච තත්ත්වය. ඒ වගේම එවැනි පුරවැසියෙකු ද්විත්ව පුරවැසියෙකු මැතිවරණයකට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුවාම මැතිවරණ කොමිසමේ වගකීම. මම හැකිතාක් සරලව මේක ඔබට ඉදිරිපත් කරනවා. මොකද මේක ඉතාමත්ම වැදගත් නඩුවක්. නගානන්ද කියන්නේ දේශපාලනඥයෙක් නොවන බව ඔබ දන්නවා. ඌ ඇවිල්ලා මහජන අයිතිය ඕන කෙනෙකුට ඍජුව ක්‍රියාත්මක කරන නීතිඥයෙක් පමණයි. නීති ප්‍රකාරව මොහුට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ගෝඨාභය රාජපක්ෂට නාම යෝජනා දෙන අවස්ථාව වෙනකොටත් ඇමරිකන් පුරවැසිභාවය අත්හැරලා තිබුණේ නැහැ. එහෙමනම් මොකක්ද උන්ට තිබිච්ච විසඳුම? මේ නඩුවේ සම්පූර්ණ නඩු වාර්තා මම ඔබට වරින් වර ඉදිරිපත් කරන අදාළ කොටස්. මේ ඉතාම වැදගත්ම දෙයක් මම ඔබට කියන්නේ. මේ තියෙන්නේ ෆෙඩරල් රෙජිස්ටර්, US ෆෙඩරල් රෙජිස්ටර් එකෙන් ගෝඨාභයගේ රාජපක්ෂගේ පුරවැසිභාවය අත්හැරීම සම්බන්ධයෙන් දෙන කරන ලද ප්‍රකාශය. එහි දිනය 2020 අගෝස්තු 5 වෙනිදා. It goes on to say as follows. This listing contains the names of the individual losing United States citizenship during the quarter ending 31st of March 2020. 2020 මාර්තු මාසේ 31 වෙනිදායින් ඇමරිකන් පුරවැසිභාවය අහිමි කරපු ඉල්ලාස් කරගත්ත ඉවත් කරගත්ත පුරවැසියන්ගේ නම් ඔබට පේන්න ඇති මෙතන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ. 2020 ජනවාරි ඉඳලා මාර්තු කියන්නේ ඔබ දන්නවා මැතිවරණ ඉවරයි. එමනම් කොහොමද ඔහු මැතිවරණයට ඉදිරිපත් වුනේ? ඇයි අනිත් දේශපාලන පක්ෂයේ වෙලාවේ සම්පූර්ණයෙන්ම නිහඬව හිටියේ? ඒක තමයි මෙතන ලොකුම ප්‍රශ්නය. ඒකයි මම කිව්වේ ඔබට මුලින්ම මේ අද ඔබට ඉදිරිපත් කරන මේ දේශනේ මම ඔබට තහවුරු කරන මේ රටේ සම්පූර්ණ දේශපාලන ක්‍රියාවලිය එක හා සමානව දූෂිතයි. පොහොට්ටුව ජාතික ජන බලවේගයේ සමග ජන බලවේගයේ මේ සියල්ලම මේ බරපතල දූෂණයේ කොටස්කාරයෝ. කනගාටුයි. නමුත් මට ඔබට ඇත්ත කියන්න. මොන් සියලු දෙනාම දැනගෙන හිටියා. වරින් වර ඉන්න අනුතුරු පුරවැසියෝ මොන්ගෙන් ප්‍රශ්න කරපුවම මම දැක්කා ජාතික ජන බලවේගයෙන් ප්‍රශ්න කරපුවම මොන් කියන්නේ නෑ ඒ සම්බන්ධව අධිකරණයේ වැද්දගත් ප්‍රසිද්ධ නඩුවක් තිබුණා. ඒ නඩුවෙන් ඕ සම්බන්ධව තීන්දුවක් දීලා තිබුණා. ඒකෙන්ද අපිට එතන ප්‍රශ්නයක් කරන්න තිබුණේ නෑ. අනික් අනුරු කුමාරට කරන්න දෙයක් තිබුණේ නෑ කියලා සම්පූර්ණයෙන්ම තමන්ගේ පාක්ෂිකයෝ ආධාරකරුවන් වංචා කළා. එහෙම කිසිම නඩුවක් තිබුණේ නෑ. සජිත් ප්‍රේමදාසත් ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම මහින්ද දේශප්‍රියගේ පුටුවේ යට සැඟවුණා. ඒකයි මම උන් දෙදෙනාටම අර බංගලි වලලු දෙකක් රෙජිස්ටර් පෝස්ට් එකෙන් ඇරියා උඹලා රටම පාවා දීලා එදා ඉඳලා මේ දක්වා අද මේ රට මුහුණ දීලා තියෙන සියලු දේවල් වලට උඹලා වග කියන්න ඕන කියලා. මේ නඩුව නීතිමය තත්ත්වය ඔබට දක්වනවා නම් යම් අපේක්ෂකයෙකුගේ මේක නීති ශිෂ්‍යයින්ට ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට වැදගත්. ඒක මට මේක සමහර විට ඒ අදාළ මේ relevant provisions මට මේක කියන්න සිද්ධ වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තියේ 91 ඈ
ඒකේ තියෙන 13 grounds තියෙනවා. ඒ 13 grounds වල තියෙන හේතු 13ක් තියෙනවා. 91 subsection 1 D Roman 13. ඒක කියනවා ද්විත්ව පුරවැසි භාවය. ඊට අමතරව පොලිස් සේවයේ, හමුදා සේවයේ, විගණකාධිපති මේ වගේ 13ක් තියෙනවා. මේ සියලුම නුසුදුසුකම් සම්බන්ධ යම් අපේක්ෂකයෙකු පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට ලැබුණොත් ඒක ඔවුන්ගේ වගකීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103 වන ව්‍යවස්ථා ප්‍රකාර නිදහස් හා සාධාරණ මැතිවරණ තහවුරු කරන්න ඒක පරීක්ෂා කරනවා. යම් හේකින් මැතිවරණ කොමිසමේ වගකීම පැහැර හැරියොත් වෙනත් ඕනම අපේක්ෂකයෙකුට නාම යෝජනා බාර ගන්න අවස්ථාවේදී ඒක ප්‍රශ්න කරන්න පුළුවන්. මෙතන තියෙනවා කැටගරිස් 3ක්. අභියෝග කරන්න පුළුවන් විරෝධතා අපේක්ෂකයෙකුට එරෙහිව ඉදිරිපත් කරන කාරණා 3ක් තියෙනවා. එකක් අර කියපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මම කිව්ව 91 ඈ කියන ඡේදයේ තියෙන 13. ඒ හේතු 13. ඒක එකක් තමයි ද්විත්ව පුරවැසි භාවය. ඒ සම්බන්ධව විරෝධතාවයක් නැගුවොත් දැන් මේ සිද්ධියේදී මම මේක අධිකරණය ගොනු කරලා තියෙනවා. පුරවැසියෝ මහින්ද දේශප්‍රියට ලිඛිතව දැනුම් දීලා තියෙනවා නාගානන්ද කොඩිතුවක්කු ගෝඨාභය රාජපක්ෂ මේ දෙදෙනාම එක්කෙනෙක් බ්‍රිතාන්‍ය පුරවැසියෙක් අනිත් එක්කෙනා ඇමරිකානු පුරවැසියෙක් මුන් දෙන්නට ඡන්දෙට ඉදිරිපත් වෙන්න බෑ. ඔබේ වගකීම මේ සම්බන්ධව පරීක්ෂා කරන කෙනෙක් මේක දක්වන්නේ 2019 මැයි මාසයේ 13 වෙනිදා මහින්ද දේශප්‍රියට දානවා තියෙනවා. මේක අධිකරණයේ ගොනු කරලා තියෙන ලියවිල්ල. ඒ වගේම ඔවුන්ගේ වගකීම පැහැර හැරියොත් වෙන ඕනම අපේක්ෂකයෙකුට මේක නාම යෝජනා දෙන අවස්ථාවේදී නගන්න පුළුවන්. මැතිවරණ කොමිසමේ වගකීම එබලෙම ඒ සම්බන්ධව පරීක්ෂා කළා උට ඩිමාන්ඩ් කරන්න ඕනේ අපේක්ෂකයාට පෙන්නපන් ඔබේ පුරවැසි භාවය අත්හැරීමේ සහතිකය. නාගානන්ද ඔහුගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය අත්හැරීමේ සහතිකය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළා. ඔවුන් පෙරලා සහතිකයක් දුන්නා විධිමත්ව බ්‍රිතාන්‍ය පුරවැසි භාවය අත්හැර ඇති බව. මේ අවස්ථාවේදී මේක විශ්මය ජනකයි අපේක්ෂකයෝ 34 දෙනෙක් හිටියා කෙනෙක්වත් ප්‍රශ්න කළේ නැහැ. ඒකයි මම කිව්වේ ලංකාවේ දේශපාලනයේ කොච්චර පිළිකුල් සහගතද කියන එක. ඔක්කොම දේශපාලන පක්ෂ එක සමානව දූෂිතයි. මේකේ පෙන්නනවා මේ ගොනුවේ තියෙනවා සියලුම ලේඛනවල නාගානන්දගේ අපේක්ෂකත්වයේ පැහැරගත්තේ ඇයි කවුද ඒකට පිටිපස්සේ ඉන්නේ කියන එක තියෙනවා. මේක ඔබට බලන්න පුළුවන්. ඒ ડોකියුමන්ට් එක මේකේ ගොනු කරලා තියෙනවා අධිකරණය හමුවේ ඒක ඔබට බලන්න පුළුවන්. නීති ප්‍රකාරවල සෑම ජනාධිපතිවරයා පත් කර ගැනීමේ නීති ප්‍රකාරවල සෑම අපේක්ෂකයෙක්ම ප්‍රකාශයක් දෙන්න ඕනේ. Every candidate has to make a declaration that he is not subject to any kind of a disqualification. කිසිදු නුසුදුසුකමකට තමන් යටත් නැහැ කියලා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ නීතියේ 12 වෙනි වගන්තිය ප්‍රකාර ප්‍රකාශනයක් දෙන්න ඕනේ. ඒකත් ගෝඨාභය දුන සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. අනිත් හේතු දෙක මම එකක් කිව්වා පුරවැසි භාවයේ ඇතුළු තව හේතු 12. අනිත් හේතු දෙක අපරාධ වූ එහෙම නැත්නම් දූෂණ අපරාධයක් වරදක් සම්බන්ධව චෝදනාවක් ඒ සම්බන්ධව අභියෝගයක් කළොත් එහෙම නැත්නම් ප්‍රජා අශක්නුතාවය පිළිබඳ යම් අභියෝගයක් කළොත් ඒක තමයි 14 වන වාගන්තියේ ඒ කියන්නේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ නීතියේ 14 කියන ඡේදයේ මම කිව්වේ ඔබට කිව්වේ අර 13 හේතු ඒවා අනිවාර්යයෙන්ම මැතිවරණ කොමිසමේ වගකීම. නමුත් අනිත් අවස්ථා දෙකේදී ඒ නීතියේ 6 වෙනි උපවගන්තිය යටතේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න මැතිවරණ කොමිසම බැඳී සිටිනවා. එහෙම නොවන
අර කිව්ව මුල් හේතු 13 දී ද්විත්ව පුරවැසිභාවය ඇතුළුව එවලම අපේක්ෂකයාට හා ඔහුගේ ලේකම්වරයාට ප්‍රකාශිතව දැනුම් දීමට මැතිවරණ කොමිසම බැඳී සිටිනවා. ඒ තීන්දුව එතනදී අවසානාත්මකයි. ඒක අධිකරණයේ අභියෝග කරන්න පුළුවන්. දැන් මොකද්ද මේ වුනේ? නාම යෝජනා දෙන්න නුසුදුසු ද්විත්ව පුරවැසියෙකුට නාම යෝජනා දෙන්න අවසර දීලා ජනතාව මැතිවරණ කොමිසම කෙරෙහි තබා ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩ කළා. මේ සම්බන්ධයෙන් මහාචාර්ය රත්නජීවන් හූල් මහත්මයා කරපු ප්‍රකාශය සම්බන්ධව නාගන්න දැනගෙන ලැබුණට පස්සේ ඔබ දන්නවා නාගන්න දැන ඕනම මහජන අයිතිය වංචා කරන අවස්ථාවකදී මැදිහත් වෙන ඒකට අදාළ නැහැ පුද්ගලයා. රාජ්‍ය නායකයෙක් වෙන්න පුළුවන්, අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්, මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්, විනිශ්චයකාරවරයෙක් වෙන්න පුළුවන්, අග්‍ර විනිශ්චයකාරවරයා වෙන්න පුළුවන් ඕනම කෙනෙක්. රටේ මහ ජනතාවගේ අයිතිය ඒක අවභාවිතා කරනවා නම්, ඒක පැහැර ගන්නවා නම්, ඒක යටපත් කරනවා නම්, යම් දූෂණ වර්ධකට පැටලෙනවා නම් උට නීතිය ක්‍රියාත්මක කරන්න නාගන්ද කිසිසේත්ම පැටලෙන්නේ. මේ සම්බන්ධයෙන් හූල් මහත්මයාත් එක්ක කතා කළා. ඔහු ඩේලි මිරර් පත්තරයට දීලා දෙන ප්‍රවෘත්තියක් දැකලා ඔහුගෙන් ඉල්ලා සිටියා මේ සම්බන්ධව ඔබ දන්නා සියලු කරුණු හෙළි කරන්න. නමුත් හූල් මහත්මයා ඔහු ලොකු බරපතල ප්‍රශ්නකට මුහුණ දුන්නා මේ සිද්ධියේදී. ඔහු මහින්ද දේශප්‍රියට දන්වා හිටියා මේක බලන්න මේ පෙටිෂන් එක මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඔහු කිව්වා ඒක මගේ වගකීමක්. මගේ වගකීමක් මෙරටේ ජනතාවට නිදහස් සහ සාධාරණ මැතිවරණය සඳහා තියෙන අයිතිය තහවුරු කිරීම. ඒ වගේම මගේ වගකීමක් ඒ ඉදිරිපත් වෙන සෑම අපේක්ෂකයෙක්ම තමන්ගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයේදී ඒ සම්බන්ධව සම්පූර්ණ විමර්ශනයක් කරලා එවලේ සුදුසු පුද්ගලයන්ට පමණක් නාම යෝජනා දීමට අවස්ථාව ලබා සිටීම. මම ඒ සම්බන්ධයෙන් ඔහුගේ දියුණු පෙත්සමේ 10 වන ඡේදය ඔබට මෙසේ කියන්න කැමතියි. As it was this is the affidavit, a part of the affidavit furnished by Professor Ratnajeevan Hool, a member of the Election Commission. As it was my fundamental duty in terms of section 91(4) of the Constitution to make sure that none of the prospective candidates were dual citizens. මගේ මූලික වගකීමක් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙක්ම කිසිදු නුසුදුසුකමකට යටත් නැහැ. And they were duly qualified to contest the election. ඔවුන් විධිමත්ව ජනාධිපති මැතිවරණයට තරඟ කිරීමට සුදුසුයි. I tried to be doubly sure that what I had been advised by my fellow commission members was correct. මම ඔහුට අනිත් කොමසාරිස්වරු දෙදෙනා දුන් සහතිකය හා මඟ පෙන්වීම නිවැරදි කියන දැනගන්න ඔහුට ලොකු උවමනාවක් තිබුණා. මෙතනදී මොහු කියනවා මෙහෙම. රත්නජීවන් හූල් මහත්මයා කියනවා I was assured that some of them had seen written objections that had been made ready and would be filed. ඔහුට කියනවා මහින්ද දේශප්‍රිය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ. මෙතන ඉන්නවා 34 දෙනෙක් අනිත් අය ඒක ප්‍රශ්න කරයි ඒකින්ද you need not worry about it කියලා. මේ බලන්න මේ මොන්න තරම් කැත විදියට මේ රටේ ජනතාවගේ ඡන්ද බලය පැහැරගත්තද කියලා. මට විශ්මය දනවන්නේ මොකක්වත් නෙමෙයි. කිසිදු ජනමාධ්‍යයක්, කිසිදු පුවත්පතක්, කිසිදු විද්‍යුත් මාධ්‍යයක් මෙච්චර රටේ ජනතාවගේ රටේ රාජ්‍ය බලය කියන්නේ විධායක ජනාධිපති ධූරය කියන්නේ විධායකයේ ප්‍රථම ධූරේ පළවන පුරවැසියා එතනදී කරපු මේ වගේ බරපතල වංචාවක් සම්බන්ධව නඩුවකදී මේ දරණ මතේ මේ ලංකාවේ ජනමාධ්‍ය අතිශයින්ම උත්සාහගතයි. මේ රටේ ජනතාවට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒකයි මම මේ දේ ඔබට
මේ විදිහට කතා කරන. I particularly want to address the Sri Lankan community living abroad. I want to read out certain sections from his affidavit. Mahinda Deshapriya had communicated to the prospective candidate Gotabe's camp, effectively telling them not to worry about the citizenship matter, that only I was interested in it. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන එකෙක් කෙනා පූල් මහත්මයා පමණයි. ඒ කියන්නේ උඹලා කලබල වෙන්න එපා. And that he could handle it. එයාට ඒක මේ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් කියලා හිතන් දේශප්‍රිය කියලා තියෙනවා. කාටද? ගෝඨාභයගේ ඉලෙක්ෂන් කැම්පේන් එකේ කැම්ප් එක රන් කළේ කවුද කියලා ඔබ දන්නවා? බැසිල් රාජපක්ෂ. I felt my life was in danger, was put under threat, and I should take precautions, even if Ali Sabri had undermined Mr. Desham. ඔහුට මේ සිද්ධියේදී ඔහු ගත්ත ස්ථාවරය මත, මොකද ඔබට මතක ඇති නාම යෝජනා ගන්න කලින්ම මේ සම්බන්ධව ඔහු ප්‍රශ්න කරනකොට ඔහුට කිව්වා කොටියෙක් LTT කාර්යයක්. නීතියේ ආධිපත්‍ය ගරු කරන්න හිතපු එකම කොමසාරිස්වරයාට මේ විදිහට කිසිදු පදනමක් නැතුව මඩ ගහනකොට මේ රටේ පුරවැසියෝ කවුරුත් ඔහු වෙනුවෙන් කතා කරේ. ඔහු කියනවා තවදුරටත් ඔහුගේ දියුණුව පැත්තේ. On the date of nominations, that is on 7th October 2019, the prospective candidate Gotabaya Rajapaksa never produced a certificate issued by the US government confirming that he had renounced his US citizenship. මේ කියන්නේ හත්වන ඡේදයේ පූල් මහත්මයාගේ දිනුපෙස. ඔහු පැහැදිලිව කියනවා නාම යෝජනා දුන්න 7 වෙනිදා ඔක්තෝබර් මාසේ 7 වෙනිදා එදා හෝ ඊට ප්‍රථම කිසි දිනයක ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අමරිකානු පුරවැසිභාවයේ අත්හැරීමේ සහතිකය ඉදිරිපත් කළා. තමන් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් සපුරා ඇති පුරවැසියෙක් කෙනෙක් ඔහු තහවුරු කළේ නැහැ කියලා. ඔබට පේනවා ඇති. මේක මොන තරම් සංවිධානාත්මක ලෙස මේ වැඩේ කරලා තියෙනවද කියන එක මේ ඔබට පේනවා. මේ අවස්ථාවේ එතනද ප්‍රයිමරි එවිඩන්ස් එක ප්‍රොඩියුස් කරන්න ඕනේ. ඒ කියන්නේ තමන් පුරවැසිභාවය අත්හැර බැලීමේ සහතිකය ඉදිරිපත් කරන්න ඕන. නමුත් මෙතනදී මොනවද කළේ? අලි සබ්රේ මේකත් කියන ඔහුගේ දියුණුව ප්‍රශ්නේ. අලි සබ්රේ ගෝඨාභය රාජපක්ෂත් එක්ක ගිහලා දියුණුව ප්‍රශ්නක් ඉදිරිපත් කරනවා. ඒ දියුණුව ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ඔක්තෝබර් මාසේ 6 වෙනිදා. ඒකේ කියනවා මේ විදිහට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුදෙකවන ව්‍යවස්ථාවේ යටතේ දැක්වෙන කිසිදු නුසුදුසුකමකට මා භාජනය වී නොමැති බවට මේ ප්‍රකාශ කර සිටිමි. මේක බලන්න. ඔබට පේනවා මේ දියුණුව පෙස්සමේ දෙකක් තියෙනවා. එක දියුණුව පෙස්සමක් අත්සන් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ. අනිත් දියුණුව පෙස්සමේ අත්සනක් නැහැ. නමුත් ඒ අත්සන් නොකරපු එකෙත් තමන් ඉදිරියේ මා හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මේ කියවා බලා සත්‍ය දියුණුව ප්‍රකාශයක් පිළිගෙන අත්සන් කළා කියලා නීතිඥයෙක් අත්සන් කරලා තියෙනවා. නමුත් ගෝඨාභයගේ අත්සනක් නැහැ. ඔබට පේනවා රටේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටි ඇති තරම කොතෙක්ද කියනවා නම් බය නැතුව එතන ඔවුන් දන්නවා ඒ තරමටවත් මේ රටේ නීති ආධිපත්‍යයක් නැහැ කියලා. එහෙම දෙයක් කළා. දැන් ඉන්න අනතුරුව පසුගිය මැයි මාසේ 18 වෙනිදා රත්නජීවන් හූල් මහත්මයා දියුණුව පෙසමක් මේ සම්බන්ධයෙන් දියුණුවක් මත සාක්ෂියක් නාගන්දරට ලබා දෙනවා සිදුවෙච්ච සියලු දේ හෙළි කළා. ඒකත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ලියුවා. මොකද දූෂණ අපරාධ වරදක් කියන්නේ වසර 10ක හිර දඬුවම් ලැබෙන වරදක්.
මේක මේ දිවුරුම් පෙස්ස මේ එදා ඉදිරිපත් කරපු දිනේම මේ මාසේ 18 වෙනිදාම කුමන හේතුවක් වූ මත මහින්ද දේශප්‍රිය නාගානන්ද අමතනවා. මන්ද ඔහු කොහොම දැනගත්තද කියලා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම රෙකෝඩ් කරලා තියෙනවා. ඒකත් අධිකරණය ගොනු කරලා තියෙනවා. ඒකෙදී ඔහු කියනවා මට කරන්න දෙයක් නැහැ. මම කරේ ඒකේ වචන කාණ්ඩයේ ඒ විදිහටම අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා රෙකෝඩින් CD එකත් එක්කම මම ඔබට ඒක තියෙන විදිහටම කියන්නම්. මහින්ද දේශප්‍රිය මොන බලන්න කියන දේ. මෙතන තියෙනවා. මේ තියෙන්නේ සිංහල භාෂාවෙන් තියෙනවා මේකේ. මම කරේ මට හරි කියලා හිතුණු දේ. අපි තීන්දුව කරේ එයාගේ නොමිනේෂන් වැලිඩ් කියලා. එයා කියන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂ. මම කිව්ව එකට අනිත් දෙන්න එකඟ වුණා නම් ඒක ඒ දෙන්නගේ වරද. ඒ කියන්නේ අනිත් කමිෂනර්ස්ලා දෙන්න මහින්ද දේශප්‍රිය කියපු එකට එකඟ වුණා නම් ඒ කියන්නේ මේක සුප්‍රීම කෝට් එකට දාන්න ඕනි කියන එකට ඒ දෙන්න එකඟ වුණා නම් ඒක මගේ වැරද්දක් නෙවෙයි. මම ඔබට කිව්වා මේ ප්‍රශ්නය පුරවැසිභාවයේ පිළිබඳ ප්‍රශ්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යාච ප්‍රශ්නයක් නෙවෙයි. ඒක එතන එවලේ තීන්දුව කරලා අපේක්ෂකයව ඉවත් කරන්න ඕන. තවදුරටත් ඔහු කියනවා පුරවැසිභාවයේ අත්හැරීමේ සහතිකය අපි ඉල්ලුවේ නැහැ. අපි ඉල්ලුවෙත් නැහැ. අපි දැක්කෙත් නැහැ කියන එක. ඒ වෙලාවේ කවුරු හරි ඔබ්ජෙක්ෂන් දැම්මත් කවුරු හරි විරෝධය දැම්මත් අපිට රිජෙක්ට් කරන්න බෑ. We cannot do that. It must be done by the court. දැන් ඔබට පේනවා ඇති. මොන්න තරම් බරපතල වංචාවක්ද මේ කරලා තියෙන්නේ කියලා. තමන්ගේ ධූරය අවභාවිතා කළා. දැන් සමහරු හිතන මේ අවස්ථාව එනකොට මහින්ද දේශප්‍රිය දැන් විශ්‍රාම ගිහලා කියලා නැහැ. ඔහු දැන් මැතිවරණ කියන සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපතිවරයා. දැන් ඔහු මේ නඩුවේ වගෝත්තර කරුක් හැටියට නම්බර කරලා තියෙන්නේ සීමා නිර්ණය කිරීමේ සභාවේ. දැන් ඔබට පේනවා ඇති මෙතන ඔහු නම් කරලා තියෙන්නේ සීමා නිර්ණය කිරීමේ සභාපතිවරයා. හරි. එතකොට දැන් මේ தත්ත්වෙට එදා මම කිව්වේ මේ කතාව පටන් ගන්නකොට කිව්වේ ලංකාවේ දේශපාලනයේ තියෙන සියලුම දේශපාලන පක්ෂ එක සමානව දූෂිතයි කිව්වේ. මේ සියලු දේවල් සජිත් ප්‍රේමදාසත් ඒ වගේම අනුර කුමාර දිසානායකත් අනිත් කුඩා පක්ෂත් ඔක්කොම දැනගෙන හිටියා. ඒගොල්ලෝ අමතක කරන්නේ. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මේ ඔක්කොම දැනගෙන මුළු රටම වංචා කළා. ඕන් හිතුවා ගෝඨාභය වැඩිදුර දුවන්නේ ඒක අපිට වාසියක් වෙයි. ඒක කල්පනා කළ රටේ නීති ආධිපත්‍ය ගරු කළේ නැහැ. සුදුසුකම් සපුරා නැති අපේක්ෂකයෙකුට අවසර දෙනවා කියන්නේ රටේ නීති ආධිපත්‍ය උල්ලංඝනය කරනවා කියන ඕන් සියලු දෙනාම දැනගත්තා. නමුත් ඕන් එක ඍජුවම වංචා කළා. අනේ ඒකයි මම කිව්වේ ඔබ දැනගන්න ඕනේ ලංකාවේ දේශපාලන පක්ෂ සියල්ල එක සමානව දූෂිතයි කියලා. මේ සම්බන්ධයෙන් මම ඔබට පැහැදිලිවම කිව්වා නීතිය මොකද්ද? ජනාධිපතිවරයා පත් කර ගැනීමේ නීතිය කුමක්ද සඳහන් වන්නේ? කුමන කාරණාද ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ යුත්තේ? ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ යම් අපේක්ෂකකට එරෙහිව ආවොත් අභියෝගයක් විරෝධතාවයක් කවුද ඒක තීරණය කළ යුත්තේ කියලා. දැන් හූල් මහත්මයාගේ දూరు ප්‍රසමෙන් ඔහු පැහැදිලිවම කියනවා මගේ වගකීම මට ඉෂ්ට කරන්න මහින්ද දේශප්‍රියට දුන්නේ නැහැ කියලා. මේකේ මොනවද ඔබට පෙන්නන්නේ? ඇයි මේකෙන් මේ නඩුවේ මේ රටේ ජනතාවගේ පරම අයිතිය රටේ රාජ්‍ය නායකයා විධායක ජනාධිපතිවරයා ඡන්දයෙන් නිදහස්ව තෝරා ගැනීම සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයෙක් තෝරා ගැනීම ඒ අයිතිය පහැර ගැනීම සම්බන්ධයෙන් අනිත් දේශපාලන පක්ෂ සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක මේ විදිහට තමන්ගේ වගකීම පැහැර හැරීමෙන් ඔවුන් රටට ඔප්පු කළේ කුමක්? පොඩ්ඩක් කල්පනා කරන්න. A dirtiest possible thing. They knew that he was disqualified. They knew that he did not renounce his US citizenship at the time of presenting his nominations, which was a very serious offense. What made them to just keep silence? They must answer.
Anand Kumar and Sajid Premadasa should answer the nation. Why? What made you to just keep silent? What made you to let him contest the election? What made you to not to raise this question at the time of nominations? And all the other candidates, there were 34 candidates. They owe an explanation to you. ඔවුන් මේ රටේ ජනතාවට තමන්ට නිදහසට කාරණයක් දීමට නීතියෙන් බැඳී සිටිනවා. ඒකට ඔවුන්ට ගැළවීමක් දෙන්න බෑ. මේක මේ විදියට හැසිරීම සැබවින්ම කියනවා නම් අතිශයින්ම පිළිකුල් සහගතයි කියලා ඔක නාගානන්ද තවත් කියන්න අවශ්‍ය නැහැ. රටේ නීතියේ ආධිපත්‍ය මේ විදියට බිඳ වැටීමේ හේතුවෙන් ඔවුන් එකේ වාසියක් ගන්න බලාපොරොත්තු වීමෙන් මොනවද උනේ? ඔහු ඇවිල්ලා අපරාධ නඩු රැසක චූදිතයෙකුට රාජනායකයා වෙන්න අවසර දීලා ඔහු 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා අධිකරණය සම්පූර්ණයෙන්ම දනගස්සලා රටේ ජනතාවට නීති ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම යටපත් කළා රට අනාථ කළා. මොකද උනේ? ඔබ දැක්කා අර එක්ස්ප්‍රස් පර්ල් නැව ලංකාවට ඇවිල්ලා ලංකාවේ මුහුදේ ඔබේ ඇස් පන අපිට පෙනි ගිනිගෙන මුහුදුපත් වුණා. මේ රටේ මම ඒකයි කිව්වේ I really wanted to address the Sri Lankan community living abroad කියලා කිව්වේ ඒකයි. Why? My country and my people, they are not least concerned or bothered about the rule of law and the independence of the judiciary. So it is you who should talk. I have already published the entire, this booklet contains 58 pages. I have published the whole thing. I published the entire document. I wanted to go through this and talk. Address the nation, ask people what went wrong with you, particularly learned people in this country who suffer from the learned helplessness. There's an issue. They're suffering from that. They know what is right and wrong, but they have become utterly irrelevant right now. Very sad. ඇයි එහෙම රටකට වුනේ? දැන් මොවුන් උත්සාහ කරන නාගානන්ද ආපහු කොහොම හරි බ්‍රිතාන්‍යයට තල්ලු කරන්න. ඇයි මෙහෙම රටකට වෙන්නේ? මම ඒකයි ඔබට ඉතාම උවමනායි මේ තොරතුරු දීලා ඔබෙන් අපේක්ෂා කරන්නේ. අපේ ඇස් පන අපිට මාතෘ භූමිය ඔබට අහිමි වෙනවා. එක්ක චීනයේ දැහැගනි. දැන් ඇවිල්ලා ඔබ දැක්කා මම දැක්කා ඊයේ සෙන්ට්‍රල් බැංක් එකේ ඩෙපියුටි ගවර්නර් කවුද ඩොක්ටර් Siriwada, අබේ හිටපු ඩෙපියුටි ගවර්නර්ගේ ස්ටේට්මන්ට් එක. ඔහු කියනවා ලංකාවේ සංසරණය වෙන මුදල් කිසිම දැන් කරගන්න දෙයක් නැතුව තියෙන ප්‍රමාණය වගේ 3න් 1ක් අලුතෙන් මුද්‍රණය කළා. ඒ වුණාම විදේශ විනිමය විදේශ මුදල් වල වටිනාකම එකට එකක් වැඩි වෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. විදේශයෙන් ගෙන සෑම භාණ්ඩයකම මිල ඒ සමානව වැඩි වෙනවා කියන එකත් අහන්න දෙයක් නෙවෙයි. ඩොලර් එක බ්ලැක් මාකට් එකේ ඉස්සෙල්ලා ඩොලර් එක තිබුණේ නියම මිලට වැඩිය රජයේ බැංකුවෙන් නිකුත් කරන මිලට වැඩිය 750 රුපියලක් අද රුපියල් 60ක් දක්වා වෙනස් වෙනවා කියන එක ඔහුගේ ලිපියකින් තහවුරු කරනවා. මේ කතාව මේ තොරතුරු ඔබට හෙළි කළේ කවුරු හැටියටද? මහජන අයිතිය ඍජුව බලගන්වන නීතිඥයෙක් වශයෙන් මිසක් දේශපාලනඥයෙක් වශයෙන්. Nagananda is a public interest litigation activist who has nothing to do with politics. ඔහුගේ නාම යෝජනාව පැහැරගත්තේ ඒක තියෙන මේ ලේඛනය ඔබට බලන්න පුළුවන්. ඒක ජනතා විමුක්ති පෙරමුණ ඍජුවම වගකිය යුතුයි. ඒ සම්බන්ධ සියලුම ලේඛන අධිකරණය ගොනු කරලා තියෙනවා. ඒකෙත් තියෙන ඔබට බලන්න පුළුවන් X9 කොහොමද ඒක වුන් සංවිධානය කළේ ජවිප කට්ටිය. ඒ වගේම ඒ සම්බන්ධව තියෙනවා X8 කියන ડોකියුමන්ට් එකේ ඔබට බලන්න පුළුවන් කොහොමද ඔවුන් ඇයි මේ නාගානන්දව ඡන්දයෙන් ඉවත් කළේ. ඔහු හිටියන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔබ දැනගෙන හිටියයි දා නාම යෝජනා දෙන්න අපතම්පත් කළා හිටපු චමල් රාජපක්ෂ අපතම්පත් කළා නාම යෝජනා දෙන්න දැසේ නාගානන්ද නැහැ. ප්‍රශ්නයක් නැහැ. අනිත් අයගෙන් අභියෝගයකුත් නැහැ. ඔහු ඉවත් වෙනවා.
එහෙනම් කවුද මේකට වග කියන්න ඕන රට අද මේ තත්ත්වෙට මුහුණ දෙන එකට? අද රට අනාතයි. ඇවිල්ලා අපි මේ අර අලිබබා හා හොරු 40 තත්ත්වයටපත් වුණා. කොරෝනාවෙන් රට සම්පූර්ණයෙන්ම දැන් සම්පූර්ණයෙන්ම අතරමං. කිසිම ඒ ගැන වගකීමක් ගත්තේ නැහැ. ජනාධිපතිවරයා ඇවිල්ලා කතා කළා. කිසිම ජනතාවට ඒකට සමාවෙල්ලුවේ නැහැ මම කරපු වැරද්ද මොකද්ද කියලා. පැණි දුන්නා. ගඟේ කල දැම්මා. හෙලිකොප්ටරකින් ගිහලා පැන් ඉස්සා. මේ වගේ හැසිරෙන මිනිස්සු තමයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කරන්නේ. මේක අදෙයිය නෙමෙයි. වසර 70 ගානක තිස්සේ උනේ මේකයි. ඔබ යම් ආයතනයක් පටන් අරගෙන ඒ ආයතනයේ පාලනයට හොරු ටිකක් තක්කඩි ටිකක් දැම්මොත් ඔබට ඒ ආයතනය ගැන මොකුත් හිතා ගන්න බෑ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට අද උද්ගත වෙලා තියෙන තත්ත්වය මේකයි. මේකට ආය සමාව දෙන්න බෑ කිසිසේත්ම. මේකට අනිවාර්යයෙන්ම තමන්ගේ වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් එදා සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක මේ රටේ ජනතාවට උත්තර දෙන්න ඕන. ඇයි එදා තමන් වගකීම පැහැර හැරියේ? මුදලටද? එහෙම නැත්නම් වෙනත් හේතුවකටද? මොකද ජවිපේ ඉන්න අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ගැන අප 20 වෙනි ව්‍යවස්ථාව සංශෝධනයක් අභියෝග කරන්න පැමිණියේ නැහැ. ඒකට ජනතාව ගොඩක් අය කිව්වා ඔවුන් ඒ තරම් ලොකු කොන්ට්‍රැක්ට් එකක් අරන් තිබුණා ගෝඨාභයගේ හින්දා ඒකටත් ඉදිරිපත් වුණේ නැහැ කියලා. ඒක සත්‍ය අසත්‍ය දන්නේ නැහැ නාගානන්ද. නමුත් ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අතනදී නිහඬව හිටපු නිසා මෙතනත් මේ නිහඬ බව රැක්කාය කියන එක තමයි උන්ට තියෙන චෝදනාව. ඒ වගේම ඉන්න අනතුරුව බැසිල් රාජපක්ෂත් පස්ස දොරෙන් එනකොට ජාතික ලැයිස්තුවෙත් නමක් නැතිව තියෙද්දි ඡන්දයට ඉදිරිපත් වෙච්ච නැති පුද්ගලයෙක් ඉද්දි මේ පක්ෂයේ හා අනිත් අහන අයට ප්‍රශ්න කරනකොට උන්කෝ නෑ අපි අනිවාර්යෙන් මේක අභියෝග කරනවා කියලා අධිකරණය කවුද කිව්වේ? ඔක්කොම වංචා කළා රටේ පුරවැසියම ජනතාව විකෘති කරමුණා. ඊට පස්සේ සද්ද නැතුව හිටියා. මොකද්ද මේ කියන එක නාගානන්ද අදහස් කරන්නේ? මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හා සමානව ජනතාව විමුක්ති කරමුණත් දූෂිතයි. ඒකයි මේක ලොකුම ඛේද වාචකය. ඔවුන් පෙනී හිටිනවා මේ රටේ ජනතාවට අපි ඉන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් විකල්පයක් වශයෙන් කියලා. නමුත් ඔබට මම මේකේ සාක්ෂි ඇතුව මේ ලියවිලි ඔක්කොම ටික තියෙනවා ඉන්ටර්නෙට් එකේ මේක බලන්න. ඔබ තීන්දුවක් ගන්න. කිසිම දේශපාලන පක්ෂයක ප්‍රාණාපකාරී වෙන්න එපා. අපි කරන ලොකුම වැරද්ද ඒකයි. ගෝඨාභය රාජපක්ෂ වෙන්න පුළුවන්, සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන්, අනුර කුමාර දිසානායක වෙන්න පුළුවන්. වරද දුටු තැන පහර දෙන්න. ඒක තමයි අපේ රටේ පුරවැසියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ලෝකේ වෙන කිසිම රටක මේවා කරන්න බෑ. පොඩි වරදක් කර ඇති කොළොත් ඇති නිරපාරෙන්. ඔබට මේ සම්බන්ධයෙන් ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වැඩසටහනේ ප්‍රශ්න පල්ලෙහා යොමු කරන්න. මම මේ හැම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න සූදානම්. මේ ඔබට මේ තොරතුරු ලබා දීමේ අදහස් කරේ එකම අරමුණ හා පරමාර්ථය රටේ ජනතාව නිවැරදි තැනකට යොමු කරන්නත් මේ ජරාජීර්ණ දේශපාලනයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ මුරබල්ලා හැටියට පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණේ හරි සැබෑ තත්ත්වය මේක තිරේ විවර කරලා මේ මුරබල්ලා හැටියට ප්‍රධාන පක්ෂ දෙකේ මෝන් ගෙනියන මේ කැත වැඩේ රටම පාවා දෙමින් ව්‍යාජ විකල්පයක් හැටියට පෙනී සිටිමින් මේ කරන අපරාධය ගැන අපරාධේ අර අහිංසක සමාජිකයන් රැවටෙමින් මොවුන් කරන දේ ගැන රටේ ජනතාවට දැනගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස තමන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම පැහැරගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට මොවුන් පිළිකුලින් හෙලා දකින්න අයිතිය තියෙනවා. අපි නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.